නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස දුක්ඛේ ඥානං දුක්ඛ සමුදයේ ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං අයං උච්චති භික්ඛවේ සම්මා දිට්ඨි. අති ගෞරවනීය අපගේ පින්වත් අවසරයි සුමේද ස්වාමීන් වහන්සේගේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි, මේ පින්වත් පිරිස දැන් මේ සූදානම් වෙන්නේ සසර දුක්ගිනි නිවීම පිණිස ලෞතර බුදුරජාණන් වහන්සේ මේ ලෝක සත්වයා කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්ට. ඒ නිසා විශේෂයෙන්ම තමන්ගේ සිත් නොයෙක් නොයෙක් අරමුණු වල දුවන්ට නොදී බොහෝම වමනාවෙන් මේ අවස්ථාවේදී මේ ධර්මයේ ශ්‍රවණය කරන්ට ඕනේ. දේශනාව තුලදී මේ වචන ඇහෙනකොට ඒ දහම් කරුණෝසෙත් යම් යම් විතර්ක තමන්ගේ මනසට එන්න පුළුවන්. తాවකාලිකව ඒව යටපත් කරගෙන හොඳට අහන්න. දේශනාවේ මදක් දුරට යනකොට ඒවට උත්තර බොහෝ විටක ලැබෙයි. නොලැබුණු උත්තර දේශනාවෙන් පස්සේ අපිට විසඳ ගන්න පුළුවන්. බාහිර අරමුණු වල හිත දුවන්ට නොදෙන කරුණත් දේශනාව තුලදීද යම් යම් කරුණු අරගෙන හිතේ තර්ක විතර්ක කරන ගතියක් කියන දෙකම අතහැරලා හොඳට අහන්නට ඕනේ. විශේෂයෙන්ම අද දවසේදී මම මාතෘකා කළේ මේ චතුරාර්ය සත්‍ය ආර්ය සත්‍ය සතර පිළිබඳ සූත්‍ර පාඨයක්. මේ චතුරාර්ය සත්‍යයට කියනවා සාමුක්ඛංශන දේශනා කියලා. සාමුක්ඛංශන දේශනා කියලා කියන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේලාටම ආවේනික වෙච්ච ලෞතර බුදුරජාණන් වහන්සේලාම මනවින් අවබෝධ කරගෙන තමන් වහන්සේලාද උසස් කොට හිතන උසස්යයි දන්න ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට ආවේනික වෙච්ච දේශනාවක්. සම්මා සම්බුදුරජාණන් වහන්සේටත් තමන් වහන්සේටත් වඩා ශ්‍රේෂ්ඨයි කියලා හිතෙනවා නම් හිතෙන්නේ මෙන්න මේ දේශනාවයි කියනවා. බුදුරජාණන් වහන්සේත් ගුරු තනතුරේ තබාගත් ධර්මයේ කියලා දේශනා කළේ මේ සත්‍ය හතර. ඒකයි සාමුක්ඛංශන දේශනා කියලා කියන්නේ මේ ධර්මයේ අර්ථය එච්චරට වඩා වටිනවා. ඇයි මං ඒ බුදුරජාණන් වහන්සේලාගේ සාමුක්ඛංශන දේශනාවම මාතෘකා කළේ? පින්වතුනි, මේ පින්වතුනුත් අහලා ඇති, අපි දන්නවා, අහලා තියෙනවා මේ මක් කොනක් පරක් පෙරක් නැති අනවරාග්‍රෝ සංසාරේ ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් යන මේ ජීවිතයේ
කවදා හරි දවසක අපි මිදෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ වුණොත් කියලා අපි අහලා තියෙනවා. අහලා ඇති. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙනමයි දුක අවසන් කරන්නට වෙන්නේ කියන ධර්මතාවයකුත් තියෙනවා. ඉතින් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙනම දුක අවසන් කරනවා නම් ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නේ මොන විදිහට අවබෝධයක් තිබුණොත්ද දුකෙන් මිදෙන්න පුළුවන් කියන මේ කාරණා ටික පහදලා දෙන්න. මොකද අද දවසේදීත් අපි දුක නොදන්නව නෙමෙයි දුක දන්නවා. දුක්ඛ සමුදයත් නොදන්නව නෙමෙයි පිටුතුන් දුක්ඛ සමුදයත් දන්නවා. නිරෝධියත් නොදන්නව නෙමෙයි නිරෝධියත් දන්නවා. මාර්ගයත් නොදන්නව නෙමෙයි මාර්ගයත් දන්නවා. නමුත් දැනගත්තට තාම ජීවිතේ එහෙමමයි. එහෙනම් එක්ක දහම වර්ධින්න ඕනේ එක්ක අපිට වැරදිලා ඇති. මේ දෙකෙන් කොතනද වැරද්ද කියන එක හොයාගන්න පුළුවන් වටපිටාවක් පෙන්වන්නයි මම මේ මතක් කරේ. අපි කියමු දැන් දුක්ඛේ ඥාන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුක පිළිබඳ කෙනෙකුට නුවණක් ඇති වෙන්න ඕනේ කියලා. දුක ගැන සඳහන් කරනවා කොහොමද දුක? ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණපි දුක්ඛං කියලා. උපදීම දුකයි, ලෙඩවීම දුකයි, මහලු බව දුකයි, මරණය දුකයි, අප්‍රියං ආයත්වීම දුකයි, ප්‍රියංගෙන් වෙන්වීම දුකයි, හිතන දේන ලැබීම දුකයි, දැඩි වෙහෙස දුකයි, මේවා දුකයි. ඔයගොල්ලෝ දන්නවද නැද්ද මේවා දුකයි කියලා? දන්නවා. ඒ කියන්නේ දුක්ඛ ඥානං තියෙනවා. දුක ඇති වෙන්නේ තණ්හාව නිසායි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒකත් අහලා තියෙනව නේද? එකක් දන්නවනේ. දැන් දුක්ඛ සමුදය ඥානොත් තියෙනවා. ඒ තණ්හාව නැති කළාම දුක නැති වෙනවා කියලා අහලා තියෙනවා. අහලා තියෙනවා දන්නවා. ඒ කියන්නේ දුක්ඛ නිරෝධ ඥානොත් තියෙනවා. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය දුක නැති කරන මගයි කියලා අහලා තියෙනවා. අහලා තියෙනවා. කියන මාර්ගයක් ගන්න. ඒ කියන්නේ මෙතන ඉන්නේ ඔක්කොම අඩුම ගානේ සෝවාන් වත් වෙච්ච අය එතකොට. එතනින් එහා ගැන කවර කතාවද? ඇයි ඔය හතර දන්නවනේ? හැබැයි මෙතනදී අපිට බැලිය යුතු පැත්තක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දුක්ඛේ ඥානං කියලායි දේශනා කළේ. හොඳට මතක තියාගන්න ඕනේ. දුක පිළිබඳ නුවණක් තියෙනවා නම් කියලා. ලෝකෙට තියෙන්න පුළුවන් දුක දන්නවා. දුක නුවණින් දන්නවද මෝඩකමට දන්නවද කියලා කාරණා දෙකකට බෙදෙනවා තව. දුක දැනගත්තා කියලා ඒකට දුක්ඛේ ඥානං කියන්නේ. දුක දැනගන්න පුළුවන් කොහොමද? නෝනිනුත් දැනගන්න පුළුවන්, මෝඩකමටත් දැනගන්න පුළුවන්. අපි දුක දන්නවා. බලමු අපි දුක දන්නේ කොහොමද කියලා. ඉපදෙනවා, ලෙඩ වෙනවා, මහලු වෙනවා, මරණයටපත් වෙනවා කියන මේ දුක ඔක්කොම දුකයි කියලා දන්නවා. මේ දුක කාගේද? මගේ. දුක කාටද? මට. නැත්නම් ලෙඩ වෙන්නේ කවුද? තව කෙනෙක්, තව සත්‍යයක් හෝ අපි හෝ තමයි ලෙඩ වෙන්නේ. මහලු වෙන්නේ තව කෙනෙක් හෝ තමන්. මරණයටපත් වෙන්නේ තමන් හරි තව කෙනෙක් හරි. එහෙම නෙමෙයිද අපි දන්නේ? මගේ හෝ තව කෙනෙකුගේ හෝ කියලා දුක කෙනෙක්ගේ කියලා දන්නකොට ඔගොල්ලෝ අහලා තියෙනවා දුක කෙනෙක්ගේ දුක තමන්ගේ කියලා දන්න එක නුවණක් කියලා බුදුහාමුදුරු දේශනා කළා තියෙනවද? ඔකට කියනවා දුක්ඛේ අඥානං කියලා. ඔයගොල්ලෝ දුක ගැන දුක දන්නවා හැබැයි අඥාන විදිහට. දුක ගැන නොදන්නවා කියලා මම කියන්නේ ලෙඩ වීම, මහලු වීම, මරණය දුකයි කියලා ඔයගොල්ලෝ දන්නවා හරි. හැබැයි ඔකට කියනවා මොකද්ද? අඥාන විදිහට දන්නේ, මෝඩකමට දන්නේ.
එතකොට දුක ගැන නුවණ නැහැ මෝඩකමටයි දන්නේ කියනකොට දුක ඇති වෙන්නේ තණ්හාව නිසායි කියලා අපි දන්න ටිකත් මෝඩකමටයි දන්නේ. ඇයි මගේ තණ්හාවට දුක ඇති වෙනවා කියන තැනකින් තමයි හිතාගෙන. ඒ සමුදයත් ආත්ම කරගෙන තියෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං කිව්වේ උඩට වෙනස් විදියට. හොඳට දැනගන්න ඕනේ ඉපදීම ලෙඩවීම මහලු බව මරණය කියලා මේවා දුකයි කියලා අපි දන්නා වූ මනසක් තියෙන මට්ටමටයි තවදුරටත් බුදුරජාණන් වහන්සේ දුක්ඛේ අඥානං කිව්වේ කියන එක මතක තියාගන්න ඕනේ. මේ ලෝකේ ඔක්කොම මේ ශාසනයෙන් බැහැර කෙනෙකුට වුණත් ලෙඩවීම මහලු බව මරණය කියන එක දුකක් කියන එක නොදන්නවද? දන්නවා. එහෙනම් මේ ශාසනයෙන් බැහැරත් අධිගමලාභයෙන් ඉන්න පුළුවන් වෙනවා. නමුත් එහෙම වෙන්නේ නැහැ. මම මේ විචාරශීලී බව සඳහා මේ ටික මතක් කළේ. මම දහම මතක් කරන්නම්. මෙතනදී දුක්ඛේ ඥානං කියනකොට දුක පිළිබඳ නුවණක් අපිට ඇති වෙන්න ඕනේ. මෙන්න මේ නුවණ ඇති කරගන්න එක ගැන අපි යථාර්ථවාදීව නුවණින් බලමු. විශේෂයෙන් මෙහෙම කාරණාවක් මම මතක් කළා. බුදුරජාණන් වහන්සේ කියන්නේ හැම ශාස්ත්‍රඥ වහන්සේ නමකටම වඩා වෙනස් කෙනෙක්. ඇයි? හැම ශාසනයකම විමුක්තියක් පනවන්නේ මරණයෙන් පස්සේ. මරණයෙන් පස්සේ. එතකොට බුදුරජාණන් වහන්සේ ලෝකෙන් අහනවා ජීවත්ව ඉන්නකොට දුක් විඳලා මරණයෙන් පස්සේ ලැබෙන විමුක්තියක් පළක් තියනවද කියලා අහනවා. කවුද දන්නේ මොන විදිහට වෙයිද කියලා. නමුත් කෙනෙකුට පුළුවන් නම් මරණයෙන් පස්සේ පැත්තකින් තැබේවා. ජීවත්ව ඉද්දි දුකෙන් මිදෙන්න මේ දැන් මේ ජීවිතයේ දුකෙන් මිදෙන්න පුළුවන් නම් අන්න ඒ බඳු දහමක් බුදුදහම. එතකොට දැන් දුක කියන එකත් දුකේ ඇතිවීමත් දුක නැති තැනත් මේ ජීවිතේම දැකලා බුදුරජාණන් වහන්සේ මාර්ගයක් වෙනවා මෙන්න මේ විදිහට කියලා දුක නැතුව ඉන්න. දුක නැතුව ඉන්න වෙන්නේ මරණයෙන් පස්සේද? ජීවත් වෙන කෙනෙක් නේ. ජීවත් වෙන්නේ. එහෙනම් ඉස්සෙල්ලා දුක්ඛේ ඥානං ඇති කරගන්න ඕනේ අපි. එතකොට අපිට පුළුවන් දුක්ඛ සමුදය කියන එක හොයාගන්න. කොහොමද අපි දුක්ඛේ ඥානං ඇති කරගන්නේ? දුක පිළිබඳ නුවණක් ඇති කරගන්නේ කොහොමද? මොකද මේ දුක පිළිබඳ නුවණ හරියට ඇති නොවුනොත් දුක්ඛ සමුදය නැත්නම් තණ්හාව ඇති වෙනවා කියන එක වළක්වන්න බෑ. තණ්හාව ඇති වුණොත් ආපහු දුක ඇති වෙනවා කියන එක වළක්වන්න බෑ. දුක පිළිබඳ නොදන්නාකම ඇති වෙනකොට දුක ඇති වෙන හේතුව හැදෙනවා කියන එක දුක ඇති වෙන හේතුව හැදෙනවා කියනකොට දුක ඇති වෙනවා කියන එක නවත්තන්න. දැන් චක්‍රයක් වෙලා. දුක හේතු වෙලා තණ්හාව ඇති වෙන්න දුක්ඛ අඥානකම හේතුයි තණ්හාව ඇති වෙන තණ්හාව හේතුයි දුක හැදෙන්න. ආයෙත් දුක බව නොදන්නාකම හේතුයි තණ්හාව ඇති වෙන්න තණ්හාව හේතුයි දුක හැදෙන්න. ඕකට කියනවා සංසාර චක්‍රය කියලා. දුක්ඛේ ඥානං ඇති වුණොත් දුක පිළිබඳ නුවණ ඇති වුණොත් තණ්හාව නැති වෙනවා. තණ්හාව නැති වුණොත් දුක නැති වෙනවා. දුක නැති නිසා තණ්හාව නැහැ. තණ්හාව නැති නිසා දුක නැහැ. දුකේ නැති පැත්තට කරකිනවා. එතකොට ඒකට කියනවා ධර්ම චක්‍රය කියලා. දුක පිළිසිඳ දැක්කම මොකද්ද වෙන්නේ? දුකයි කියලා නුවණාවොත් ඔයගොල්ලෝ තණ්හා කරනවද? දැන් කවුරු හරි කෙනෙක් උතුණින් එහාට යනකොට
හොඳ උණු වතුර එකක් ගහන්න බලාගෙන ඉන්නේ. කිව්වොත් ආසාවෙන් දුවනවද ඔයගොල්ලෝ? නෑනේ. දුකට කැමතිද? දුකට කැමති නෑ. මිනිස්සු විතරක් නෙවෙයි තිරිසන්ගත සතෙක්වත් දුකට කැමති නෑ. දුක දන්නේ නැති කෙනෙක් තමයි දුකට යනවන යන්නේ නේ. ඒ නිසා ඉස්සෙල්ලා දුක දැනගන්න ඕනේ කියලා කිව්වේ. දුක්ඛේ ඥානං ඇති වුණොත් දුකයි කියන නුවණ ඇති වුණොත් තණ්හාව කියන එක නැති වෙනවා. කියන්නේ දුක ඇති වෙන හේතුව නැති වෙනවා. දුක ඇති වෙන හේතුව නැති වුණොත් දුක කියන එක නූපදිනවා. දුක නූපන්න ආයි සමුදය නැහැ. සමුදය නැත්නම් නිරෝධය නැහැ. අපෝ චක්‍රය ඉවරයි. එන මේ හැම දෙයක්ම පදනම් වෙලා තියෙනවා සංසාර චක්‍රයේ පවත්වනවද ධර්ම චක්‍රයේ පවත්වනවද කියන ධර්මතා දෙක පදනම් වෙලා තියෙනවා මොකක් මතද? දුක පිළිබඳ දැනීම හා නොදැනීම කියන ධර්මතා දෙක මත. ඔකට අවශ්‍ය නම් සංයුක්ත නිකායේ ගවම්පති කියලා සූත්‍රයක් තියෙනවා. ඒ ගවම්පති කියලා සූත්‍රය ටිකක් බලන්න. ඔයගලන්ට හොඳට ඒ කාරණා පැහැදිලි කරලා දෙයි. චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා මම මේ වටපිටාව ටිකක් කියන්න ඕනේ නිසායි මේක කියන්නේ. එතකොට දැන් අපි බලමු දුක අපි අවබෝධ කරගන්නේ කොහොමද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සබ්බම් භික්ඛවේ ආදිත්තං. මහණෙනි මේ සියල්ලම ඇවිල්ලා ගන්නා ලදී. හිංචි භික්ඛවේ සබ්බං ආදිත්තං මහණෙනි කුමන සියල්ලද ඇවිල්ලාගෙන තියෙන්නේ? චක්කුම් භික්ඛවේ ආදිත්තං රූපා භික්ඛවේ ආදිත්තා චක්කු විඥානං ආදිත්තා චක්කු සම්පස්සෝ ආදිත්තෝ චක්කු සම්පස්සපච්ච උපජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා තම්පි ආදිත්තා. මහන්නේ මේ සියල්ලම ඇවිලගෙන තියෙන්නේ. මහන්නේ කුමන සියල්ලද? ඇස ඇවිලගෙන තියෙන්නේ, රූප ඇවිලගෙන තියෙන්නේ, චක්කු විඥානය ඇවිලගෙන තියෙන්නේ, චක්කු සම්පස්සය ඇවිලගෙන තියෙන්නේ, චක්කු සම්පස්සෙන් සැප හෝ දුක් හෝ නොදුක් නොසු යම් වේදිතෙක් වෙන හේද ඇවිලගෙන තියෙන්නේ. ඒ වගේ මම මේක කෙටි කරලා ගන්නේ ආයතන 6ටම ගන්න කනත්, ශබ්දය, සෝත විඥානය, සෝත සම්පස්සය තේ නිසා උපදින සැප දුක්, නාසය, ඒ වගේම ගන්ධ දිව කියන මේ ටික, ඊට පස්සේ කය, පොට්ටබ්බ කාය විඥානය, මනස, ධර්මාරම්මන මනෝ විඥාන, මේ ලෝකේ කියන ටික ඔක්කොම පෙන්නනවා සබ්බං ආදිත්තං. සියල්ල ඇවිලගෙන තියෙනවා. ඊට පස්සේ පෙන්නන කේන ආදිත්තං කුමකින්ද ඇවිලගෙන කියන්නේ? කුමකින්ද ඇවිලගෙන කියන්නේ? ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණම්පි දුක්ඛං අපේ සංපයෝගෝ, යේහි විප්‍රයෝගෝ, යම් පිච්ඡන් නලබති, කම්පි දුක්ඛං. එතකොට රාගග්ගි, දේශග්ගි, මොහග්ගි, ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්, උපායාස, රාග, දේශ, මොහ. මෙන්න මේ 11 ගින්නෙන් ඇවිලගෙන තියෙන්නේ කියලා දේශනා කළා. දැන් අපි මේක ඇත්තද කියලා බලන්න ඕනේ. අපිට පේන්න ඕනේ. විශාල ගිනි ගොඩක් ගහලා ඒ ගිනි ගොඩ ඇතුළට අපි දානවා යකඩ කෑලි 100ක් 1000ක් ලක්ෂයක් විතර දැම්මහම තනි වචනෙන් අපිට කියන්න බැද සියල්ලම රත් වෙලා තියෙන්නේ කියලා. පුළුවන්ද බැයිද? පුළුවන්. ඇයි ඒ? ගිනි ගොඩ ඇතුළේ නිසා. දැන් එකින් එක අල්ලලා බලන්න ඕනේද? අවිද්‍යාව ඇතුළේ නම් තියෙන්නේ, අවිද්‍යාව ඇතුළේ තියෙන ඔක්කොටම තන්නේ වචනකින් කියන්න පුළුවන් සබ්බම් භික්ඛවේ ආදිත්තං කියලා. දැන් එකින් එක බලන්න ඕනේ. මම ඒක ඔප්පු කරලා පෙන්නන්නම් කාරණාව.
මම කතා කරනකොට මගේ නෑ මොකුත් විශ්වාස. මම කියන්නේ විශ්වාසයෙන් ගන්නත් එපා. ඔයගලන්ට පේන්නේ නැතුව විශ්වාසයෙන් අන්දානුකරණය ගන්නව නම් ඒකමයි ඔයගොල්ලෝ බුදුරජාණන් වහන්සේට බයින්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ලෝකේ මට දොස් කියන දෙන්නෙක් ඉන්නවා කියන. කවුද? ද්වේෂ සහගතව බයින කෙනයි අන්ධ විශ්වාසයෙන් ගන්න පුද්ගලයා දෙන්න. දෙන්නම මට චෝදනා කරනවා කියනවා. ඒ දෙන්නම බුදුහාමුදුරන්ට ශ්‍රද්ධාව නෙමෙයි තියෙන බයිනවා. ඒ නිසා ශ්‍රද්ධාව වැඩක් නැහැ මේ ශාසනයට. දැක්කේ නැත්තම් තමුන්ට පෙවුන්නේ නැත්තම් අතාරින්න. එතකොට කොහොමද ඇහැ කන දිව නාසය ශරීරය මේවා දුකයි කියලා අපි දකින්නේ? කොහොමද දුකයි කියලා දැනගන්නේ? මේක විස්තර කරන්න කියලා මම අතුරු කාරණාවකට යන්නම්. මොකද මම ඉස්සෙල්ලා මතක් කළා දුක කියන එක නොදැක්කොත් දුක කියන එක දන්නේ නැත්නම් පුංචි ළමයි වගේ අපි ලෝකේ. නොවෙන දේවල් ප්‍රාර්ථනා කරලා හරියට දුක් විඳිනවා අපි. ඔකට මම උපමාවක් කියන්නේ මෙහෙම දැන් ඕනනම් මෙහෙනම් එක බෑ මේ රටේ. මොකද ලංකාවේ නම් පුළුවන්. දැන් අපි කියමු ගෙවල් වල ලිම් පොකුණු තියෙනවනේ. ওই ලිම් පොකුණු ගාවට යනවා අපි කියමු අපි හිතින් කරමු දැන් ලංකාවට ගිය දවසක් කරලා බලන්නකො මම මේ කියන ටික මෙහෙ බැරි හින්දා මේ ලිම් නෑ නේද? ලිම් නෑ. ලංකාවට ගිය දවසකට කරලා බලන්න ඕගොල්ලෝ ලොකු කළු ගලක් සාමාන්‍යයෙන් අරගෙන යන්න ලිඳක් ගාවට. ගිහිල්ලා ලිඳට දාන්න ඕනේ මේ කළු ගල. ප්‍රායෝගිකව කරලා බලන්න ඕනේ. හැබැයි කොහොමද දාන්න ඕනේ? මේ ගල යට යන්න එපා උඩ පා වේවා කියලා ප්‍රාර්ථනා කරලා දාන්න ඕනේ. දැම්මොත් මොකක් වෙයිද? යට යනවා. එතකොට දැන් මේ කළු ගල යට ගියේ ඕගොල්ලන්ට විරුද්ධව හින්දාද? තරහින් හින්දාද? ඇයි ඕගොල්ලෝ යට යන්න එපා උඩ පා වේවා කියලා ප්‍රාර්ථනා කළා ගල යට ගියානේ. සිදු වෙන දෙයට පටහැනිව සිදු නොවන දෙයක් ප්‍රාර්ථනා කළාම දැන් මනස දිහා බලන්න. Taman කැමති දේ නොලැබීමේ දුක ඇවිල්ලා නැද්ද ඉබේම? Taman කැමති මොකද්ද? මේ ගල උඩ පා වෙනවා බලන්න. නමුත් ගල යට ගියා. Taman බලාපොරොත්තු වෙන දේ කැමති දේ නොලැබීමේ දුක ඇවිල්ලාද නැද්ද? Taman බලාපොරොත්තු දේ ඉෂ්ට වෙලාද? ඉෂ්ට වුණේ නැහැ. කොහොම දුක් විඳින කෙනෙක් ගැන ඔයගලන්ට මොකද හිතන්න තියෙන්නේ? හොඳ බුද්ධිමත් කෙනෙක් කියලාද? අඥාන කෙනෙක්, මෝඩ කෙනෙක්. නොවන දෙයක් ප්‍රාර්ථනා කරලා දුක් විඳිනවා නම් එයා මොනතරම් මෝඩද? නමුත් එයා කරන දේම ඒ විදිහටම අපි කරනවා කියලා අපි දන්නේ නැහැ. දුක්ඛ පිරිසිඳ නොදැක්කොත් එහෙම ප්‍රාර්ථනා කරලා දුක් විඳින ඒ මනසයි දුක පිරිසිඳ නොදැක්ක කෙනයි අතර වෙනසක් නැහැ කියන එක හොඳට ඉස්සෙල්ලා මතක තියාගන්න ඕනේ. හොඳට ඒක මතක තියාගන්න. ඔය කළු ගලම දැම්මොත් අනේ මේ ගල මම දාපු ගමන් යට යාවා උඩ පාවෙන්න එපා කියලා ප්‍රාර්ථනා කළා දැන් මොකක් වෙයිද? ගල යට යයි. ඕගොල්ලන්ට හිතට හරි සතුටක් දැනේ. ඇයි අපි බලාපොරොත්තු වෙච්ච දේ වුණා. ඕගොල්ලන්ට අනුග්‍රහ පිණිස දෙක උනේ. දැන් බලන්න වෙන සිද්ධිය වෙන එක සැප දුක් දෙක විඳලා තියෙන්නේ කොහෙන්ද? අපේ හිතෙන් හිතලා. අපේ මනස අනුව අපි සැප දුක් විඳලා තියෙන්නේ. ගල යට ගියේ හින්දාවත් ගල උඩ පාවෙච්ච හින්දාවත් නෙමෙයි අපි දුක හෝ සැප විඳි අපේ තියෙන දෘෂ්ටිය විපරිත නිසා හෝ නිවැරදි නිසා. නේද? ඒ වගේ ලෝකින් ඉස්සෙල්ලා මම මේ ටික මතක් කරන්නේ අපි හිතාගෙන ඉන්නවා නම් අපි හරියට භෞතික ලෝකෙන් අපිට දුක එනවා කියලා අපිට දුක එන්නේ භෞතික ලෝකෙන් නෙමෙයි භෞතික ලෝකයේ පිළිබඳ අවබෝධයක් නැති අපේ මනස නිසායි අපි සැප දුක් විඳින්නේ. ඒ ටිකයි මට ඉස්සෙල්ලා මතක් කරන්න ඕනේ. ඒ නිසයි අනුකම්පාවේ මම මේ ටික මතක් කරන්නේ ඉස්සෙල්ලා භෞතික ලෝකය ගැන තේරුමක් ඇති කරගන්න.
ඊට පස්සේ පුළුවන් සැප දුක් විඳින අපේ මනස තෝරන කරගන්න. අන්න ඒ අවබෝධය බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලාම දෙන්නේ මේ දුක්ඛේ ඥානං කියන තැනදී. දැන් අපි බලමු මෙහෙම. අර ඉස්සෙල්ලා ටිකෙන් පෙන්වන බුදුරජාණන් වහන්සේ සියල්ල ඇවිලගෙන තියෙන්නේ කිව්වා නේද? ඇහැ කන දිව නාසය ශරීරය. ඔය ඔක්කොම ටික ඇවිලගෙන තියෙන්නේ කිව්වා. දැන් ඉස්සෙල්ලා අපි බලමු ජාති ජරා ව්‍යාධි මරණ කියන ටික ගැන ඉස්සෙල්ලා තේරුම් කරගන්න ඕනේ. දුක ගැන නුවණක් නැති කරගන්න ඕනේ. ජාති ජරා ශෝක මරණ ශෝක පරිදේව මේව දුක තමයි. නමුත් අපිට තිබුණේ දුක පිළිබඳ අඥාන බවක් නේ. දැන් අපිට ඕනේ මොකද දුක පිළිබඳ ඥානයක්. එහෙනම් දැන් ඥාන හෝ අඥාන වෙන්නේ ඉස්සෙල්ලා පවතින දුක ගැන අපි බලලා ඉමු. ලෙඩ වෙන බව, ඉපදෙන බව, ලෙඩ වෙන, මැරෙන, මහලු වෙන ධර්මතාවයම දුක. නමුත් ඒක කෙනෙක්ගේ නෙමෙයි. මේ ගහක් ගන්න ගහක් ළඟපත් තියෙන ওই ගහක් ගන්නකො. ওই ගහකටත් තියෙනවා කුඩා කාලයක්. ওই පැලෑටියකටත් තියෙනවා තරුණ කාලයක්. ওই පැලෑටියකටත් තියෙනවා තලත් යන්නේ වයසක්. ওই ගහක් වුණත් අනුක්‍රමයෙන් වයසට යන්නේ නැද්ද? ගහ දිරනවද නැද්ද? ඔය ගස් වලට ලෙඩ රෝග හැදෙන්න බැයිද? හැදෙනවා. ගස් මැරෙන්නේ නැද්ද? එහෙනම් ලෙඩවීම, මහලු වෙන, දිරන බව, මැරෙන බව කියන එක කෙනෙක්ගේද ධර්මතාවය. හොඳට බලන්න මේ රූපය ඇති. මේ රූපෙටත් තියෙනවා කුඩා කාලයක්. මේ රූපෙටත් තියෙනවා තරුණ කාලයක්. සලත් යන වයස. මේ රූපෙත් දිරනවා. මේ රූපෙත් ලෙඩ වෙනවා. මේ රූපෙත් මැරෙනවා. ධර්මතාවය. මේ ධර්මතාවය ගැන කියන්නේ ඉස්සෙල්ලා. ওই ජාති ජරා ව්‍යාධි කියන ධර්මතාවයේ සංකත ධර්මයේ එකක්. හොඳට ඒක තේරුම් කරගන්න. දැන් අපි මේ ජාති ජරා ව්‍යාධි මරණ කියන ධර්මයන්ගේ ධර්මතාවය නොදන්නා කම දුක්ඛේ අඥාන. මොකද්ද? මේ ජාති ජරා මරණ කියන එක ධර්මතාවයක් මිසක කෙනෙක්ගේ නෙමෙයි කියන එක නොදන්නාකම අවිද්‍යාවක්. ඒක මගේ මහලු බව, මගේ ලෙඩවීම, මගේ මරණය මගේ වෙච්ච එකත් අවිද්‍යාවක්. ඔය විතරක් නෙමෙයි තව පැත්තක් තියෙනවා. අපි තව ටිකක් බලමු ඈ. දැන් තව උපමාවක් මම කියන්නම්. පළඟැටිය දැකලා තියෙනව නේද ඔබ? පළඟැටිය දැකලා තියෙනවා. මේ පළඟැටිය පහන් දැල්ලට කැමති. ආසයි. දැන් පහන් දැල්ලට කැමති ආසයි මූ පයින්නවා. දැන් පළඟැටිය පහන් දැල්ලට කැමති එයින් පිච්චිලා එන දුකටත් කැමතිද? පහන් දැල්ලට කැමති. හරි. පැන්නහම ඒක පිච්චිලා දුක එනවද නැද්ද? එනවා. ඒ දුකටත් කැමතිද? නැහැ. දැන් බලන්න මෙතන තියෙන සිද්ධිය. පළඟැටියට පහන් දැල්ලත් ඕනේ, පයින්නත් ඕනේ. හැබැයි පිච්චෙන්න බෑ, දුක එන්න බෑ. ඔක කරන්න පුළුවන්ද කියලා බලන්න. පහන් දැල්ලත් ඕනේ, පනින්නත් ඕනේ. පිච්චෙනවට දුක එනවට කැමතිත් නැහැ. මේ ටික නොවෙන්නත් ඕනේ, මේ ටික ලැබෙන්නත් ඕනේ. පුළුවන්ද? කාටද පුළුවන් අත දාන්න පහන් දැල්ලට පිච්චෙන්නේ දුක එන්නේ නැති විදිහට අත දාන්න පුළුවන්ද ඔයගලන්ට? බෑ. එහෙනම් දැන් මොකද මේකෙන් කරන්නේ? දැන් පළඟැටියාගේ මේ ප්‍රාර්ථනාව දිහා බලන්න මොකද දැන් මේකට කරන්න පුළුවන් කියලා? ඇයි? පහන් දැල්ලත් එයාට ඕනේ. පහන් දැල්ලට කැමති ආසයි. කැමති දේ ආස කරන දේ ඕනේ දෙපාද? ඕනේ. දුකත් ඕනේද?
දුකත් එපා. පළඟැටිය දන්නේ නැහැ පහන් දැල්ල ඕනේ. හැබැයි මම පහන් දැල්ල ඕනේ කියලා ගත්තොත් මේකෙන් පිච්චිලා දුක එනවනම් ඒ පිච්චිලෙන දුකටත් මම කැමති වෙන්න වෙනවා කියන ටික එයා දන්නේ නැහැ. මොකද එයා හිතාගෙන පිච්චෙන එක අනිකක් පහන් දැල්ල අනිකක් කියලා. පහන් දැල්ලයි දුකයි කියලා කියන්නේ දෙකක් නෙමෙයි එකක් කියලා එයා දන්නේ නැහැ. දුක් නොවිඳ පහන් දැල්ල ගණ්ඩ ක්‍රමයකුත් පහන් දැල්ල ගත්තොත් දුක් නොවිඳින්න ක්‍රමයකුත් නැහැ. පහන් දැල්ල කැමති නම් එයා දුකට කැමති වෙන්න ඕනේ, දුක කැමති නම් පහන් දැල්ලට කැමති වෙන්න ඕනේ. එහෙම නේද? දෙක කඩලා වෙන් කරලා ගත්ත හැකිද? ওই සිද්ධියම පෙන්වන බුදුරජාණන් වහන්සේ. අපිට යෝ කාමං කාමේති සෝ දුක්ඛං කාමේති යෝ දුක්ඛං කාමේති සෝ කාමං කාමේති. යමෙක් කාමයට කැමති නම් එයා දුකට කැමති, යමෙක් දුකට කැමති නම් එයා කාමයට කැමති. වෙන් කරන්න බැරි පැති දෙකක්. හරි. ඔය උපමාව දැන් තෝ මතක තියාගන්නකො. ඔක දැන් පැත්තකින් තියන්නකො. මම අවශ්‍ය වෙලාවට ගන්න. දැන් පළඟැටියට පහන් දැල්ල ඕනේ, නමුත් දුක එපානේ නේ. හරි. දැන් ඔයගොල්ලන්ගේ දරුවෝ ඕනේද එපාද? ඕනේ. ඔයගොල්ලන් ගෙවල් දරුවෝ ඕනේද? ඕනේ. දේපොළ වස්තු ඕනේද? ඕනේ. මිල මුදල් රන් රිදි ඕනේ. ඒව ටික ඕනේ. හැබැයි ඔයගොල්ලන්ගේ දරුවෝ ලෙඩ වෙනවට කැමතිද? දිරනවට, මැරෙනවට කැමති නැහැ. ගෙවල් දොරවල් එහෙම දිරනවට, කැඩෙනවට කැමතිද? නැහැ. දැන් දරුවොත් ඕනේ, හැබැයි මේ රූප ලෙඩ වෙන්නත් බෑ, දිරන්නත් බෑ, මැරෙන්නත් බෑ. නේද? දැන් බලන්න පළඟැටියගේ දේ නෙමෙයිද මේ අපි කරන්නේ කියලා? දරුවොත් ඕනේ, ගෙවලුත් ඕනේ, ඉඩකඩම් මිල මුදල් මේවත් ඕනේ. හැබැයි ඕවා එකක්වත් නැති වෙන්න බෑ, කැඩෙන්න බෑ, දිරන්න බෑ, මැරෙන්නත් බෑ. පළඟැටියට වඩා වෙනස්ද අපි? පළඟැටියට පහන් දැල්ලත් ඕනේ, පිච්චෙන්නත් බෑ. දැන් මොකද මේ ප්‍රශ්නෙට කරන්නේ? ක්‍රම දෙකක් තියෙනවා. ක්‍රම දෙකක්. ඉතින් පහන් දැල්ලට පයින්නවා ගත්ත හැකි දුක ඉබේම ලැබෙන බවට කැමති වෙන්න ඕනේ, දුකත් ලැබෙනවා. එක ක්‍රමයක් තියෙනවා. ඉතින් දුකට එපා නම් පහන් දැල්ලත් එක්කම අතහරිනවා. පහන් දැල්ලත් එක්කම අතහැරලා දුකෙන් මිදෙන්න ක්‍රමයකුත් තියෙනවා. කැමති නම් පහන් දැල්ල ගත්ත හැකි දුකත් එක්ක. ওই දෙක තේරුම් කරගන්න වෙනවා. ඒ වගේ ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් කියන මේ ටික අරගෙන ජාති ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාසයත් එක්ක මේ ටික ගන්නවද? ඒ ටිකත් මේ ඔක්කොමත් එක්ක ඒ ටිකත් අතහරිනවද කියලා තීරණයක් තියෙනවා. මෙතනදී ඇයි දුක්ඛේ අඥානං කියන්නේ? හොඳට බලන්න මම මුලින් මතක් කළා ලෙඩවීම, මහලු බව, මරණය මේවා කියන ඒවා ධර්මතා ටිකක් කියලා නේ. ඔකට මම තව පොඩි වෙනස් සූත්‍රයක කොටසක් ආදේශ කරලා ගන්නම් මේ පිටුගේ අවබෝධය සඳහා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පංචමානි භික්ඛවේ අලබ්බනීයානි ඨානානි සමනේනවා බ්‍රාහ්මණේනවා දේවෙනවා මාරේනවා බ්‍රහ්මුණාවා කේනචවා ලෝකස්මි. මහන්නේ මේ ලෝකේ බමුණෙකුටවත් ශ්‍රමණයෙකුටවත් බමුණෙකුටවත් දෙවියෙකුටවත් මාරයෙකුටවත් බ්‍රහ්මයෙකුටවත් මේ ලෝකෙ කිසිම කෙනෙකුට කවදාවත්ම ලැබෙන්නේ නැති ධර්මතා පහක් තියෙනවා. මොකද්ද? ධර්මතා පහ. ලෝකයා කැමතිලු මහලු නොවි ඉන්න. නමුත් ඒ කැමැත්ත ලැබෙන්නේ නැහැලු මහලු වෙනවම. ඕගොල්ලෝ කැමතිද මහලු නොවි ඉන්න?
අපේ භාෂාවෙන් කියන නාකි නොවී ඉන්න කැමතිද? ගොඩාක්ම වයසට යන තේ කියන තව පැත්තෙන් ගත්තොත් කෙස් ඉදෙන්නේ නැතුව, ඇස් පෙනීම අඩු වෙන්නේ නැතුව, දත් වැටෙන්නේ නැතුව, හම රැලි වැටෙන්නේ නැතුව ඉන්න කැමතිද නැද්ද? කැමතියි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන කැමති තමයි. නමුත් ওই කැමැත්ත කවදාවත් ඕගොල්ලන්ට ඉෂ්ට කරගන්න ලැබෙන්නේ නැහැ. අනිත් පැත්ත තමයි යන්නේ. ඊට පස්සේ ව්‍යාධි ධම්මම් මා පීලේති. ලෙඩ රෝග හැදෙන්න එපා කියලා ලෝකයා ප්‍රාර්ථනා කරනවා. ලෙඩ රෝග නොහැදෙන බවට කැමතියිලු. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලෝකයට කවදාවත් ඒ ප්‍රාර්ථනාව ලැබෙන්නේ නැහැ. ලෙඩ රෝග හැදෙන්න එපා කියලා කිව්වට මොකක් හරි එකක් හැදෙනවා. කැමති වුණාට නොලැබී තියෙන්න බෑ. මරණ ධම්මම් මා මීයති. ලෝකෙ ඔක්කොම කැමතිලු නොමැරෙන්න. ඇත්තද ඒක? නමුත් කවදාවත් බැහැයිලු මැරෙනවම. ඊට පස්සේ ලෝකයා කැමතිලු තමන්ගේ තියෙන දේවල් නැසෙන්නේ නැති විදිහට. නැසෙනවට කැමති නැහැලු. නමුත් නොනැසි තියෙන කවදාම හරි නැසෙනවා. මේ හැම දෙයක්ම විනාශ වෙලා යනවට තමන්ගේ ජීවිතයේ භෞතික දේවල් ඔක්කොම විනාශ වෙලා යනවට ලෝකෙ කැමති නැහැලු. නමුත් කවදාවත් නොවි තියෙන්නේ. මෙන්න මේ ධර්මතා පහ. ජාති ජරා ව්‍යාධි මරණ නැසෙන වෙනසෙන ධර්ම කියන ධර්මතා පහ නොවෙනවට ලෝකෙ කැමතිලු. ඇත්තටම ඕගොල්ලෝ ওই ධර්ම පහ තබා ගන්න කැමතිද කියලා බලන්න. කැමති. ලෝකෙ ඔක්කොම කැමතියි කියනවා. නමුත් ලෝකයට මේ ධර්මතා පහ ලැබෙන්නේ නැහැ කියනවා. ඔන්න දැන් ಜಾති ධර්ම ගැන හොඳට බලන්න. මොනවද ಜಾති ධර්ම කියලා කියන්නේ? හැම රූපයක්ම දිරන්න පුළුවන්ද බැයිද? පුළුවන්. හැම රූපයකටම ලෙඩ හැදෙන්න පුළුවන්ද බැයිද? පුළුවන්. හැම රූපයක්ම මැරෙන්න පුළුවන්ද බැයිද? පුළුවන්. නැසෙන්න පුළුවන්ද බැයිද? හැම රූපයක්ම විනාශ වෙනවද නැද්ද? වෙනවා. අපි නිකමට කියමු. හරි. දැන් හොඳට බලන්න දිරණ ධර්මය, ලෙඩ වෙන ධර්මය, මැරෙන ධර්මය, නැසෙන ධර්මය, විනාශ වෙන ධර්මය කියන මේ ධර්මතා පහ දුකද සැපද? ඕගොල්ලෝ සතු දෙයක් නැසෙනවා නම්, විනාශ වෙනවා නම්, ලෙඩ වෙනවා නම්, මැරෙනවා නම් මේවා දුක එනවද නැද්ද? මම මතක් කළා ඉස්සෙල්ලා මේ පහ කෙනෙක්ගේ නෙමෙයි ඈ. ওই පහ අචේතනික ගහකරුණක් තියෙනවා. සංකත ධාතුවේ ලක්ෂණ ටිකක් මේ. ඔය පහ තමන්ගේ කියලා ගත්තොත් දුක එනවද නැද්ද? එනවා. දැන් හොඳට බලන්න පළඟැටියට පහන් දැල්ල පේනවා දුක පේන්නේ නැහැ වගේ. ඕගොල්ලන්ට දරුවෙක් පේනවා මිසක මම දරුවා කියලා දකින්න දැන් තියෙන්නේ මේ ධර්මතා පහ නේද කියලා පේනවද කියලා බලන්න. මේ රූපය දිරනව නේද? මේ රූපය ලෙඩ වෙන රූපයක් නේද? මේ රූපය නැසෙන රූපයක් නේද? විනාශ වෙන්න පුළුවන් රූපයක් නේද? මේ දිරන, ලෙඩ වෙන, මැරෙන, නැසෙන, විනාශ වෙන රූපයක් නේද කියලා පේනවද ඕගලන්ට? දුක පේනවද? පේන්නේ නැහැ. පේන්නේ කොහොමද? දරුවා හැටියට. ඕගලන්ට තියෙන දුක්ඛේ අඥානං දුක දන්නේ නැහැ ඕගොල්ලෝ. දන්නේ කොහොමද? දරුවා හැටියට. මේක ඇත්තද බොරුද කියලා බලන්න. බුදුහාමුදුරුවෝ කිව්වටවත් නෙමෙයි. මම දරුවා කියලා දකින තැන තියෙන රූපය දිරන්න පුළුවන්ද බැයිද? වෙනවද නැද්ද කියන එක බලන්න. එක කාරණාවක්. මම මේ ටික කියනකොට ඕගොල්ලෝ හිතයි බුදුදහම කියන්නේ නිකන් මහා කන්දොස් කිරියාවක් දුකම කියන මහා අසුභවාදී දර්ශනයක් නේ කියලා හිතේ. ඒ අපි බලන හැටි. බුදුදහම කියන්නේ මහා කන්දොස් කිරියාවක් අසුභයක් ගැන කියන අසුභවාදී දර්ශනයක් නෙමෙයි යථාර්ථවාදී. ඇත්ත බලන්න. ඇත්ත බලන්න කිව්වොත් පෙනෙන දේ මිසක මේ. ඇත්ත බලන්න කිව්වොත් පෙනෙන දේ මිසක මේක මේ අඳුනාවක් එහෙම නෙමෙයි. යථාර්ථවාදී බුදුදහම කියලා කියන්නේ.
පවතින දේ පවතින ස්වභාවයෙන් බලන්න. අපි අඳුනාවක් කියලා හිතුවත් නැතත් මේ රූපේ දිරනවද නැද්ද? මේ රූපේ විතරක් නෙමෙයි. මම මතක් කළා මේ කෙනෙක් ගැන Taman දිරන එකක් ගැන කිව්වනම් තමයි අඳුනාවක් මේ ටිකක් හැප්පෙන්න ඕන, තරහ ගන්න ඕන. Taman ගැන කිව්වේ නැහැ, රූප ගැන කිව්වේ, ගහක් කොළක් ගැන ගන්න. මේ වස්තුව දිරන්නේ නැද්ද? පණ ඕනේ. මේ වස්තුව දිරනවා නම් මේක දිරනවා කියලා කියන එක අඳුනාවක්ද ධර්මයේද කිව්වේ? ධර්මයේ. එහෙනම් මම දුව පුතා කියලා බලන රූපය දිරනවද නැද්ද? දිරනවා. දිරන බවට මම කැමති නම් ප්‍රශ්නයක් නැහැ. දිරන බවටත් මම අකමැති නම් රූපියක් දිරනවා නම් දුක වළක්වන්න පුළුවන්ද? සහේතුකයි. බුදුදහම කියන්නේ අපිට දුක අපි හිතලා අරගෙන තියන්නේ. අපිම මේ ඇඳුමට ඔළුවට ගිනි තියාගෙන පිච්චිනෝ කියලා කෑ ගහලා හරියනවද? හරියන්නේ නැහැ. ඉස්සෙල්ලා බලන්න දුක්ඛේ අඥානං කියන්නේ මොකද්ද කියලා. දැන් ඒ රූපය දිරන රූපයක් කියලා පේන්නේ අපිට. මේ දරුවා කියලා පේන තැන මේ රූපේ ලෙඩ වෙන රූපයක් නේද? මැරෙන රූපයක් නේද? නැසෙන අත්කය කියලා කොටස් නැසෙන්න පුළුවන්. සම්පූර්ණ විනාශ වෙන්න පුළුවන්. නැසෙන විනාශ වෙන ධර්මතා ටිකක් නේද මේ? කියලා ඔයගොල්ලෝ දන්නේ නැත්තම් ඒකට ඥානය කියන්න පුළුවන්ද? බෑ. ඔයගලන්ට පේන්නේ මේ අපේ දරුවෝ ගැන කියනවා කියලා හිතන්න එපා. අපේ කියන සිද්ධියත් ගැන ඔක්කොම එක ගැන මම මේ කියන්නේ. මේ දේශනා කරන මේ රූපේ ඔය රූපයි මේ ඔක්කොම ටික ගැන සංගත ධාතුව ගැන ඇත්ත මේ කියන්නේ. බුද්ධිමත් වෙන්න. එතකොට දැන් ඒ ටික නොපෙනී මට දරුවෙක් හැටියට පෙනෙනවා නම් දැන් මට කියන්න වෙනවද නැද්ද මම දුක දන්නේ කියලා? කියන්න වෙනවා. දුක නොදන්නකොට පේන්නේ දරුවෙක් හැටියට. දරුවෙක් හැටියට පේනකොට දුක නොපෙනෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ දුක නොදන්නකොට දරුවෙක් හැටියට පේනවා, දරුවෙක් හැටියට පේනකොට තණ්හා කරනවා. තණ්හාවට හේතුව මොකද්ද? දුක්ඛේ අඥාන. දුක දන්නේ. දුක දන්නේ නැහැ කියනකොට තේරුම් කරගන්න ඕනේ පෙන්නලා තියෙන වෙන විදිහකට. දැන් දරුවට කැමතිද නැද්ද? කැමති. ගියක් දොරක් හැටියටයි ගියක් දොරක් කියන තැනත් ඒකත් දිරනවා, ඒකත් ලෙඩ වෙනවා, ඒකත් මැරෙනවා. ඒකත් නැසෙනවා, ඒකත් විනාශ වෙනවා. ওই ධර්මතා පහයකෙත් තියෙන්නේ. ඔයගලන්ට දුක්ඛේ අඥාන. මෙතන මේ ධර්මතා පහ නේද මේ ඇසුරු වෙන්නේ කියලා නුවණ නැහැ. එතකොට පේන්නේ ලස්සන ගයක් කියලා. එතකොට තණ්හාව ඇති වෙනවා. දුක්ඛේ අඥාන වෙනකොට දුක්ඛ සමුදය. දුක නොදන්නාකම නිසා ගේ කියලා පෙවුනහම තණ්හාව ඇති වෙනව නේද කියලා සමුදයත් අඥානන්න. තණ්හාව ඇති වෙන ක්‍රමෙත් දන්නේ නැත්තම්. දුක දන්නේ දුක නොදන්නකොට ගේ හැටියට පෙනෙනවා පෙන්වලා තණ්හාව ඇති වෙනව නේද කියලා ඒකත් නොපෙනුණු. දුක්ඛ සමුදයත් අඥාන. දැන් මොකද කරන්නේ? ඔයගලන්ට හැම වෙලාවෙම ගයක් දකින්න පුළුවන්, ගයක්ම සිහි කරන්න පුළුවන්, ගයක් එක්කමයි ඉන්නේ. යටින් යන්නේ වෙන ධර්මතාවයක්. පවතින්නේ දුකයි දුක්ඛ සමුදයයි දෙක. ඉන්නේ අපි ගෙවල් දොරවල් යාන වාහන ඉඩ කඩන් එක්ක. වෙනම සිද්ධියක් දැන් අපිට තියෙන්නේ. තේරුණා මේ කීපේ? ඔයගොල්ලෝ අහලා තියෙනව නේද? කවදාම හරි දවසක චතුරාර්ය සත්‍ය අවබෝධ වුණොත්මයි දුකෙන් මිදෙන්නේ කියලා. මේ ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩ මිලමුදල් කියලා අපි දකින හැම තැනකම ජාතිය ස්වභාව කොට ඇති ධර්මයක්, ජරාව ස්වභාව කොට, ව්‍යාධි ස්වභාව කොට, මරණය ස්වභාව කොට ඇති ධර්ම නේද කියන නුවණ ඇවිල්ලා හැම දෙයක්ම දුව පුතා ගෙවල් දොරවල් යාන වාහන කියන දැක්ම අතහැරිලා අතහැරුණොත් අන්න එදාටයි මේ ලෝකේ අපිට අතහැරෙන්නේ මිදෙන්නේ. රහතන් වහන්සේලාට දරුවෝ ඉන්නවද? ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩ මිලමුදල් තියනවද? නෑ. ඇයි? චතුරාර්ය සත්‍ය අවබෝධයි. ඔක්කොම දුක්ඛේ ඥාන. මම මේ කිව්වේ මතක් කළේ අද මේ කරන්න කියන එක නෙමෙයි. කරන්න පුළුවන් නම් හොඳයි. කවදාම හරි දවසක අපි මේ සසරෙන් මිදෙන්නේ දරුවා කියන දැකීම ඇතිතාක් තණ්හාව නැති කරනවා කියන එක වෙන්නේ
මේ දරුවයි කියන දැකීම තියාගෙන තණ්හාව නැති කරන්න පුළුවන් වෙයි. බෑ. මෙතනදී මම හොඳ උපායක් මේ කියන්නේ ඕගොල්ලෝ කලබල වෙන්නත් එපා. දක්ෂ වුණොත් අල්ල ගන්න. මම වෙන ඇත්ත කියන්නේ මම මේ දැන් මම ඉස්සෙල්ලාම මතක් කළේ පවතින අපි ජීවත් නොවන තාම. නමුත් අපිට හම්බ නොවුණු අපි ජීවත් නොවෙන්න ඇත්තක් තියෙනවා. ඒ තමයි අපි ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩ මිල මුදල් කියලා හදාගත්ත ලෝකයේ තුල පවතින ඇත්ත තමයි මේ හැම රූපයක්ම දිරන, ලෙඩ වෙන, මැරෙන, නැසෙන, බිඳෙන ස්වභාවය. ඕක දුක. ඔන්න ඔය ටිකේ මනස හැපිලා හිටපු දවසටයි දුව පුතා ගෙවල් දොරවල් යාන වාහන කියන මට්ටමින් අපේ මනස අතහැරෙන්නේ තේරෙන්නේ? ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩ මිල මුදල් කියලා මේව හොය හොය හිත ඉන්න මනස තියෙන්තා අර මට්ටමට අපේ මනස එන්නේ නැහැ. මොන දැන් එයා දන්නවා දුකයි දුක්ඛ සමුදයයි දෙක. මොකද්ද දුක? තමන්ට තාම නොපෙනුනාට, තමන් තාම නොදැක්කට, තමන් ඒ නුවණින් ජීවත් නොවුනට මොන නුවණින්ද? ආධ්‍යාත්මික බාහිර හැම රූපයක්ම ජාතිය ස්වභාව, ජරාව ස්වභාව, ව්‍යාධිය ස්වභාව, මරණය ස්වභාව කොට ඇති ධර්මතා නේද කියන නුවණ ජීවිතේ හැපිලා නොහිටින්න බව තාම තියෙන්න පුළුවන්. තාම නැහැ. ඒකක් දන්නවා. නමුත් එයා දන්නවා දැන් වෙනදට වඩා මේ හැම වස්තුවක් තුළම මෙන්න මේ ලක්ෂණ ටික තියෙනවා. මේ ලක්ෂණෙන් යුක්ත ධර්ම මේ ඔක්කොම තියෙන්නේ. ඔය ලක්ෂණය ඌදේ සැබෑවටම පවතින දේ සැබෑවටම පවතින මට්ටමේ මනස අපිට නැහැ. දුකේ දුක පිළිබඳ නුවණ අපිට නැහැ. අපිට පේන්නේ දුවේ පුතෙක් ගෙයක් දොරක් රත්තරන් මිල මුදල් කියලායි පේන්නේ. ඔහුම පේන නිසායි තණ්හාව ඇති වෙලා තියෙන්නේ කියන ටිකවත් ඉස්සෙල්ලා දැනගන්න දැන්. තාම බලන්න කියන එකක් නෙමෙයි මම කියන්නේ. මම දන්නවා තාම බලන්න බැරුව ඇති. මම කියන්නෙත් නෑ දුව පුතා කියලා පෙනෙන තැනක මේ දුව නෙමෙයි මේ මහලු බවනේ මේ ලෙඩ විහිමනේ කියලා බලන්න කියලා මම කියන්නෙත් නෑ. හොඳට මේක තේරුම් කරගන්න. මම කියන මේ ඕගොල්ලන්ට මේ දුව නෙමෙයි මේ පුතා නෙමෙයි මේක මහලු බවනේ මේක මේ මල මැරෙන එකක් නේ කියලා බලන්න කියන්නේ මම දක්ෂ වෙන්න පුළුවන් මම කියන එකේ අර්ථය ඉස්සෙල්ලා තේරුම් ගන්න. මම ඇත්ත කියන්නේ හොඳට බලන්න තාම කරන නොකරන එකක් ගැන කිව්වේ නැහැ. අපිට මෙහෙම හම්බ වෙන තැනක පවතින්නේ මෙන්න මෙහෙම ඇත්තක්. මෙහෙම ඇත්තේ අපේ මනස හැපිලා නොසිටින නිසා. මෙහෙම තැනක අපි නොදන්න නිසා අපිට අද පෙනෙන්නේ දුව පුතා ගෙවල් දොරවල් යාන වාහන රන් රිදී කියලායි පේන්නේ. අපි ඉන්නේ ඔහොමයි. එතකොට දැන් Tamanට ධර්මතා දෙකක් තේරෙන්න ඕනේ. ඇත්තටම පවතින ධර්මතාවයකුත් තියෙනවා අපි ඉන්න එකකුත් තියෙන මේ ඉන්න එකට තණ්හාව ඇති වෙන විදිහට තියෙන රත්තරන් වලට කැමති දුවාට පුතාට කැමති නේද? මොකද මේ තණ්හාව දුක ඇති වෙන්න හේතුයි කියලා කියන්නේ. මට දරුවෙක් ඕනේ කියලා තණ්හා කළොත් මට ආපහු හම්බ වෙන්නේ රූපයක්. ඒ රූපේ තියෙන ওই ධර්මතා පහ දිරන බව, ලෙඩ වෙන බව, මහලු වෙන බව, මැරෙන බව කියන ධර්මතා පහයි ආයෙත් ඉපදිලා තියෙන්නේ. මොනවා හරි මේ දුකයි සමුදය නිසා උපදින්නේ දුක. දුක නොදන්නාකම නිසා ආයෙත් සමුදය තියෙන්නේ. ඔන්න දැන් දුකයි දුක්ඛ සමුදයයි දෙක තේරුම් කරගත්තා. දැන් දැනගත්තා. ඊට පස්සේ දුක කියන තැන නුවණ යම් වෙලාවක ආවොත් සමුදය නැති වෙනවා. දුකයි කියන තැනක නුවණ ආවොත් මේ දුව පුතා නේද කියන සංයෝජන ටික අතහැරෙනවා. එකක් දැක්කා. දැන් මේ ඇත්ත මම පෙන්වුවේ මේ දුව පුතා ගෙවල් දොරවල් කියලා මේකෙන් ලෝකේ පරිහරණය කරන ඕගොල්ලන්ට. ඔය ඇත්ත දැනගත්තාම දැන් කරන්න තියෙන වෙන වැඩක්. ඇයි ඒ? ඔයගොල්ලෝ අහලා ඇති දුක පෙන්නලා බුදුරජාණන් වහන්සේ දුකට හේතුව තණ්හාවයි කියලා පෙන්නලා තණ්හාව නැතිනොත් දුක නැති වෙනවා කියලා පෙන්නලා එහෙනම් මහණේ තණ්හාව නැති කරන්න කියලා තියනවද? නෑ. ඇයි එහෙම කිව්වේ නැත්තේ? මේ දුක පෙන්නලා
දුක හැටියට නොදන්නා කම නිසායි දරුවා හැටියට දැක්කේ. දරුවා හැටියට දකින හින්දායි තණ්හාව ඇති උනේ. දරුවට තියෙන තණ්හාව දරුවා කියලා තණ්හා නොකළොත් මේ දුක නැති වෙන ඒ හින්දා දරුවට තියෙන තණ්හාව අතාරින්න කියලා කියන්නේ. කරන්නත් බෑ කියන්නෙත් නෑ කියලා කිව්වට කරන්නත් බෑ. ඒ හින්දා ඕගොල්ලෝ දරුවට තියෙන තණ්හාව අතහරින්න යන්නත් එපා. මොකද දරුවා ගෙදරින් එලවන්නේ උඹ තමයි පුතේ මගේ දුක්ඛ සමුදය සත්‍ය ඵලයන් ගෙදරින් කිව්ව හැකිද? දරුවට කිව්ව හැකිද එහෙම? බෑ. එහෙනම් අම්මා තාත්තා කාට කියලා කිව්වද අම්මේ තාත්තේ අම්මා තාත්තා තමයි මගේ සමුදය සත්‍යය. ඇයි මේගොල්ලෝ නිකන් තණ්හාව ඇති වෙලා තියෙන්නේ? ඒ හින්දා ගෙදරින් යන්න කියලා කිය හැකිද? එහෙම කියලා නෑ. ඒ හින්දා මම මේ කියන ක්‍රමය තේරුම් කරගන්න හොඳට පවතින ඇත්ත පෙන්වුවේ චතුරාර්ය සත්‍ය අවබෝධ වීමෙන්මයි කවදා හරි දුකෙන් මිදෙන්නේ කියලා කියන්නේ මෙතෙන්ටයි. අපි ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් කියලා හිතාගෙන ඉන්න දේ තුල පවතින ධර්මතාවයක් තියෙනවා. අපි හිතුවත් නැතත් අපි කැමති වුණත් නැතත් බලන්න. ඔන්න ඔතෙන්ට හිත තබලා දුකයි කියන නුවණ ඇවිල්ලා හැම දෙයක් තුලම තියෙන එකම මිම්මට මනස ඇවිල්ලා ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් දූ දරුවෝ කියන දැක්ම නැති වෙලා තණ්හාව නැති වෙනවා. ඔන්න ඔතෙන්ට ආවමයි දුකෙන් මිදෙන්නේ. ඔන්න දුක්ඛ නිරෝධය. තණ්හා නිරෝධෝ දුක්ඛ නිරෝධය. දැන් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඔය ටික පෙන්නලා ඔය ටික දැන් පෙන්වුවා විතරයි. මෙහෙම වුණොත් මෙහෙම වෙනවා කියලා ධර්මතාව ටිකක් පෙන්වුවා. අද අපි මෙහෙම ඉන්නවා. ඔහොම තියෙන තැනක ඕගොල්ලෝ මෙහෙම මෙන්න මේ ටික ඕගොල්ලෝ දැක්කොත් මේ ටිකෙන් ඕගොල්ලෝ මිදෙයි කියලා පෙන්වුවා විතරයි. දැන් බයින්ද එහෙම අයිතියක් නැහැ. බුදුරජාණන් වහන්සේටවත් කාටවත් මේක කියන මටවත් බයින්ද අයිතියක් නැහැ. මොකද දරුවෝ ගෙදරින් අයින් කරන්න තණ්හාව අයින් කරන්න කියලා එහෙම කිව්වේ නැහැ නෝ. බුදුරජාණන් වහන්සේ කියලා නැහැ. බැරි දෙයක් කිව්වයි කියලා බයින්ද අයිතියක් තියෙනවද? මොකද එහෙම කරන්න කියලා කිව්වද? පවතින ඇත්ත නොදන්නා කම නිසා අපි මෙහෙම පැවැත්මක ජීවත් වෙනවා කියලා විතරයි කිව්වේ. ඒකද ඇත්ත. ඉතින් යම් වෙලාවකදී ඒ පවතින ඇත්ත කෙනෙකුගේ මනසේ තිබුණොත් මේ මට්ටම යාට හම්බ වෙන්නේ නැහැ. ඒ මට්ටම තුල ඉඳන් එන ප්‍රතිචාර නැහැ කියලා ඇත්ත කිව්වා. එච්චරයි කිව්වේ. නේද? නමුත් සත්‍ය තුනක් කියලා තියෙනවා අතන. ඇත්ත තුනක් කියලා තියෙනවා. දුකත් කියලා තියෙනවා, තණ්හාව ඇති වෙන හැටිත් කියලා තියෙනවා, නැති වෙන හැටිත් කියලා තියෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියන්නේ පුදුම උපායසීලී. අනේකේහි උපායේහි නරදම්මේ දමේහිච නොඑක් උපායන්ගෙන් මේ මිනිස්සුන්ව দমনය කරන්නේ. දැන් ඔය එළුවන්ව හික්මවනවා, අස්සයන්ව, ගවයන්ව, අලියන්ව එහෙම හිල කරන මිනිස්සු ඉන්නේ. හස්තාචාර්ය, ඊට පස්සේ අස්සාචාර්ය ඔය විදිහට කියන. ඒ වගේ පුරුෂයන් හික්මවන්න බුදුරජාණන් වහන්සේ දක්ෂයි. ඒ නිසා පුරුෂ ධම්මසාරති. පුරුෂයන් හික්මීමේ පියදුරෙක් වගේ. හැබැයි ලෝකේ අපි හික්මවන්නේ කොහොමද? කොටුවක් වකිනේ ගහගෙන නැත්තම් හොඳ පොල්ලක් අතේ තියාගෙන නැත්තම් ගහලා බැනලා බුදුරජාණන් වහන්සේ එහෙම නෙමෙයි. බොහොම මෛත්‍රී සාගතව. දැන් මෙතනදී කරන්නේ වෙන මෙයාට දැන් අපි මෙහෙම කියමු. දරුවන්ට චුට්ටක අසාධාරණයකුත් නොකර ඕගොල්ලන්ගේ චුට්ටක්වත් හිත රිදෙන්නෙත් නැතුව එතෙන්ට චුට්ටක්වත් හිත රිදෙන්නෙත් නැතුව ගිහි ගෙවල් වලුත් අයින් වෙන්නෙත් නැතුව එයාගේ යුතුයකම් කරමින් නමුත් ඕගොල්ලන්ට අර දැකීමත් ඇවිල්ලා මේවේ තියෙන බැඳීමත් අයින් වුණොත් හොඳ නැද්ද? කිසිම වෙහෙසක් නැතුව දරුවෝ දන්නෙත් නෑ අපච්චි අපිට අනාදරයක් කරනවා කියලා. මෙයාත් දරුවන්ට අනාදරයක් කරනවා කියන මනසක් තේරෙන්නවත් නැතුව කිසිම වෙහෙසකුත් තොරව කිසිම දුකකිනුත් නැතුව නමුත් ඉබේම මේ අවබෝධයත් ඇවිල්ලා මේ සංයෝජන දුර වෙන ක්‍රමයක් තිබුණොත් හොඳ නැද්ද? හොඳයි. නේ? ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා
මේ ලෝකේ තියෙන කිසිම කෙනෙකුට රිද්දක් නැතුව බෙහෙත් කරන්න පුළුවන් එකම වෛද්‍යවරයා කියලා. ලොකු කටුවක් වගේ දෙයක් කැලේ යනකොට උලක් එහෙම ඇවුනොත් චුට්ටක්වත් රිද්දක් නැතුව ඒ කටුව අයින් කරන්න පුළුවන්ද? ඒ කටුව තියෙන තැන පාදද්දිත් රිදෙනවානේ. වටපිටාවේ කපද්දිත් රිදෙනවා, පාදද්දිත් රිදෙනවා. ඒ උල අනිද්දිත් රිදෙනවා. අරගත්තම එයාව සුවපත් කරන්නේ රිද්දලා නේද? බුදුරජාණන් වහන්සේ පෙන්වන ජීවිතේ පසා කරගෙන යන්න ඇනුණු මේ තෘෂ්ණා නැමැති උල. ආයි ජීවිතේ විනිවිද යන්න ඇන්නලු තියෙන්නේ. ඒක දාලා යන්න බෑ. මේ අයින් කරන්න බෑ. නමුත් ඒ උල ගලවන්න පාදද්දිත් රිදෙන්නේ නැති වෙන්න. ඒක අදිද්දිත් රිදෙන්නේ නැති වෙන්න. ඇද්දට පස්සේ රිදෙන්නේ නැති වෙන විදිහට මේ සත්කම කරන්න දන්න නිසා එකම ශල්‍ය වෛද්‍යවරයා කියන ලෝකෙට ප්‍රතිකාර කරන දක්ෂම. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ තෘෂ්ණා නැමැති උල ගලවන්න වෙන උපායක් ගන්නවා. මොකද්ද? ඔය කිසිම දෙයක් අයින් කරන්නේ නැතුව ඕගොල්ලෝ කාටවත් අසාධාරණයක් කරනවද? ඕගොල්ලන්ට ඇහැට රූපයක් පේන්නේ කොහොමද කියලා ඕගොල්ලන්ට ඇහැට රූපයක් පේන්නේ කොහොමද කියලා බලා ගන්න එකෙන් ඕගොල්ලෝ කාටවත් අසාධාරණයක් කරනවද? දැන් කාටවත් තණ්හාව අයින් කරන්න ඕනේ නැහැ. කිසි කෙනෙකුට රිද්දන්න ඕනේ නැහැ. ඒකෙන් ඕගොල්ලෝ මට මේ ඇහැට රූපයක් පේන්නේ කොහොමද කියලා බලන්න ගියොත් කාට හරි රිදෙයිද? ඕගොල්ලන්ට රිදෙයිද මම කාටවත් වෙනස්කමක් කරනවා කියලා? කාටද මේකේ වෙහෙසක් එන්නේ? කිසි කෙනෙකුට එන්න පුළුවන්ද? බෑනේ. ආනගේ බුදුරජාණන් සම්මා දිට්ඨි දුක නැතිකරන්ද දුක පෙන්නලා දුකට හේතුව තණ්හාව කියලා තණ්හාව නැතිවෙන දුක නැති වෙනවා කියලා ඊට පස්සේ එච්චරයි. ඒයින් අතවත් තිබෙන්නේ ටග්ගලේ මාත්‍රිකාවෙම ආයෙ මොනවා. ආයෙ මේ වර්ය වට්ටංගෝ මග්ගෝ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා දැන් වෙනම පැත්තකට යනවා. දුක නැති කරන මාර්ගයම සම්මා දිට්ඨි. අරහෙ මොකද ඒ ටික පෙන්නවා. මෙන්න මෙතනයි හදන්න ඕනේ. එතන පවතින ඇත්ත මෙන්න මේකයි. ඒක නොදන්නාකම නිසා දැන් වෙලා තියෙන මෙන්න මේ ටික මෙහෙමයි ඉන්නේ. මෙන්න මෙතෙන්ට හිත තියලා මෙතෙන්ට ඇවිල්ලා මෙන්න මේ ටිකෙන් අතහැරෙන්න ඕනේ. මේ ටික හැදෙන්න ඕනේ කියලා පෙන්නවා. එදාට ඔයගොල්ලෝ දුක් විඳින්න දුකෙන් මිදෙනවා කියලා පෙන්නවා. ওই ටික මතක් කරලා උතෙන්ටම ගන්න තමන්ව වෙහෙසක් නැතුව අනිත් පැත්තට යනවා සම්මා දිට්ඨි. ඇත්ත දකින්න මොකේද? ඇහෙන් රූපයක් දකිනකොට ඇහැට රූපයක් පේනකොට පෙනෙනවා කියන සිද්ධිය ඇත්ත දකින්න. කනට ශබ්දයක් ඇහෙනකොට ඇහෙන ශබ්දේ ඇත්ත දකින්න. මට ඔකට නිකන් අර කොමාවක් මතක් වුණා මම ඉස්සර අහලා තියෙන එකක් මේ ජපානයේ ටවුන් එකේ ඔය ඉස්කෝල ගාව පොඩි මැෂින් එකක් හදලා තියනවලු. ඉතින් මේ මැෂින් එක රවුම් 3-4ක් කරකවන්න තියෙන්නේ. කරකවනකොට චොකලට් එකක් එනවා. ඉතින් ඉස්කෝලේ යන ළමයි මොකද කරන්නේ? පොලිමට වෙලා මැෂින් එක ගාවට ඒක කරකවනවා රවුම් 3-4ක්. කරකවනකොට චොකලට් එකක් එනවා. චොකලට් එක අරගෙන යනවා. මොකද මේ මැෂින් එක කරකවනකොට කර්මාන්ත ශාලාවක බොත්තම් හැදෙනවා චොකලට් එක ඒ වටිනාකමට 3-4 ගුණයක. එතකොට චොකලට් එක එන්නේ. පුතේ මේ රට දියුණු කරන්න ආදායම සරු කරන පුංචි ශ්‍රමය වුණත් වටිනවා බොත්තමක් මේක කෙරෙන්න පුතේ මේක ටික කරකලා යන්න කිව්වොත් කරයිද? දැන් මොකද කරන්නේ? චොකලට් එක ගන්නයි කරකවන්නේ. මේක කරනකොට මේක වෙනවා. ඒ වගේ මේ තණ්හාව නැති වෙලා දුක නැති වෙනවා. ඒ හින්දා මේක කරන්න කියලා කිව්වොත් ඕගොල්ලෝ කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මොකද කරන්නේ? චොකලට් එක පෙන්නලා ඒක කරකවන්න. මේ අර ළමයට පෙන්නුවා වගේ ඕගොල්ලන්ට තියෙන මොකද්ද වෙන මොකුත් නෙවෙයි අපිට ගන්න තියෙන වෙන එකක්. එතකොට වෙන එකක් වෙනවා. කරන්න තියෙන මොකද්ද ඕගොල්ලන්ට? දිත්තේ මත්ත. මේ ඇහැට පෙනෙන දේ පෙනීමක් විතරක් වෙන විදිහට. පෙනීමක් විතරක් කියනකොට පෙනෙන දේ පෙනෙන්න ඉස්සෙල්ලා තිබුණත් නෙමෙයි, පෙනුනෙන් පස්සේ තියනවා නෙමෙයි, පෙනෙන වෙලාවෙදි තියනවත් නෙමෙයි. මම ඔකට උපමාවක් කියනවා ඕගොල්ලන්ට. මේ ඇහින් මිරිඟුව දිහා බලනකොට ජලය වගේ අපිට පේනවා.
අපිට පේන ජලයේ වගේ එක පෙනෙන්න ඉස්සෙල්ලා තිබුණත් නෙමෙයි. පෙනුනන් පස්සේ පැත්තකට ගියාට පස්සෙත් පෙනෙන එක තියනවා නෙමෙයි. පෙනෙන වෙලාවේදී බාහිර තියනවා නෙමෙයි. බාහිර නිසා අපිටයි පෙනෙන්නේ. දැන් මේ පෙනෙනවා ජලයේ වගේ පෙනෙනවා කියන එක අපිට පෙනුනට පෙනීමක්ම විතරයි නේද? ඒක තිබුණා හෝ තියනවා යන ගණයට යනවද? තිබුණා කියලා කියන්නේ තිබුණා කියලා කිව්වොත් ඔතෙන්ට යන්න ඉස්සෙල්ලා තිබුණා නම්. තියනවා කියලා කිව්වොත් ගියාට පස්සේ. තිබුණා හෝ තියනවා කියලා කිව්වොත් අතීත අනාගත දෙක තියෙනවා. තිබුණා නෙමෙයි තියනවා නෙමෙයි. මං කිව්වේ දැන් තේරෙන විදිහට ඉදක් ගත්තා. යකඩ කෑලි දෙකක් එකට ගැටෙනකොට සද්දය පෙර නොතිබීම නම් හටගන්නේ තිබුණා නෙමෙයි. ගැටෙන්න ඉස්සෙල්ලා සද්දේ තිබුණාද? නෑ තිබුණා නෙමෙයි. ගැටුණෙන් පස්සේ තියෙනවද? තියෙනවා නෙමෙයි. තිබුණා නෙමෙයි තියෙනවා නෙමෙයි. පෙර නොතිබීම හේතු ගැටීම නිසා හටගන්නේ. ඒ වගේ අර ජලය වගේ පෙනෙන එක තිබුණා නෙමෙයි තියෙනවා නෙමෙයි පෙර නොතිබීම හටගන්නවා ඒද තමන් තුළයි. එහෙම වුණාම දිත්තේ දිත්තවද තමන් තුළයි කියන්නේ ජලය වගේ පේනවා පේන දේ තියෙනවා නෙමෙයි තමන්ට පේන්නේ. මෙන්න මේ පේන අරමුණක ඇත්ත තිබුණා නෙමෙයි තියෙනවා නෙමෙයි හේතු ටික නිසායි පේන්නේ ඒද තමන් තුළ කියන ඇත්තක් තියෙනවා. ඕක අපිට ගවේෂණය කරලා බලන්න පුළුවන්. ඔන්න ඕක තමයි සම්මා දිට්ඨි. ඕගලන්ට ලැබෙන ඉලක්කය දිත්තේ දිත්තමත්තා. ඇහෙන දෙයත් එහෙමයි. ඇහෙන්න පෙර ඒ බඳු සද්ද තිබුණා නෙමෙයි. ඇහුණාන් පස්සේ ඒ සද්දේ තියෙනවා නෙමෙයි. තිබුණා නෙමෙයි තියෙනවා නෙමෙයි. හේතු ගැටෙන නිසාම ඇහෙනවා. හැබැයි ඒද බාහිරය නිසා Tamanට. ගන්ධයත් එහෙමයි, රසත් එහෙමයි, හිතට යමක් සිහි වෙනවා නම් ඒ දෙයත් එහෙමයි. ඔන්න ඉලක්කය දුන්නා කෙටියෙන් සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය කියන්නේ ඔන්න ඕක. නමුත් දැන් ඕගලන්ට ඒකත් අපහසුයි නම් ඒ කියන්නේ තිබුණා නෙමෙයි, තියෙනවා නෙමෙයි, පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියන එක පේන්නේ නැහැ. දැන් ඕගලන්ට තියෙනවා කාරණා කීපයක් කරන්න. ඒ තමයි ওই සම්මා දිට්ඨිය, ওই දැකීම සම්පූර්ණ කරගන්න තියෙනවා. සීල සමාධි ප්‍රඥා කියන මෙන්න මේ ත්‍රි ශික්ෂාව පුරන්න ඕනේ. මෙන්න මේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රි ශික්ෂාව පුරන්න ඕනේ. ඒ ත්‍රි ශික්ෂාව පුරන්නේ කොහොමද? ත්‍රි ශික්ෂාව පුරන්නේ කොහොමද? දැන් සම්මා දිට්ඨිය ඉස්සෙල්ලා දැනගන්න. සම්මා දිට්ඨිය දැනගත්තාම සම්මා දිට්ඨිය ඇති වෙන විදිහට ඊට අනුව හිතන එකට කියන සම්මා සංකප්පය. ඒකට තමයි ප්‍රඥාව කියලා කියන්නේ. දැන් සම්මා දිට්ඨිය තමයි තිබුණා නෙමෙයි තියෙනවා නෙමෙයි හේතු නිසා හටගත්ත ඒකද බාහිර හේතු නිසා Taman තුලයි කියලා කිව්වනේ නේද? එතකොට දැන් මේක බලන්නේ කොහොමද යා? බලන්නේ කොහොමද? අර මං කියේක බලන්න තැනක් හැම වෙලෙම පවතින දේ අනිකක් පෙනෙන දේ අනිකක් කියන එක ඔප්පු කරගන්න විදියට හිතනවා. ඒකට එක එක ක්‍රමෝපායන් ගත්තා. ඔන්න ওই විදියට හිතන එක තමයි යෝනිසෝ මනසිකාරය. එහෙම හිතමින් හිතන එක පෙනෙන මට්ටමට ගන්න නීවරණ ධර්ම අඩු කරගන්න පුළුවන් තරම් චිත්ත සමතයක් ඇති කරගන්න. චිත්ත සමතයක් වඩනවා. ඊට පස්සේ ඇති වෙන චිත්ත සමතය ඇති කරගන්න උපකාර පිණිස සීලයක පිළිපදිනවා. කය වචන දෙක සංවර කරගෙන සීලයක පිළිපදලා හිත වඩ අර අහගත්තු සම්මාදිට්ඨිය කියලා අහගත්තු දර්ශනය ටික ටික හුරු කරනවා. විතක සමාධි පැත්ත වැඩි කරනවා, විදර්ශනා කරන එක අඩු කරනවා. විතක විදර්ශනා කරන එක වැඩි කරනවා, සමාධි පැත්ත අඩු කරනවා. මේ ධර්මතා දෙක කරනවා. ඒ දෙකටම අනුග්‍රහ පිණිස සීලයක පිළිපදලා මෙහෙම කරනකොට ඉබේමයි යාට දකින්න අහන දැනෙන දේවල් අරඹය මේ ඇත්ත තිබුණා නෙමෙයි තියෙනවා නෙමෙයි හේතු නිසායි පේන්නේ. ඒද පිනෙන දේ
අර මිරිඟුවේ විදිහටම. ජලය වගේ බාහිර නිසා Tamanටයි පේන්නේ කියලා තේරෙනවා. ඒ වෙනකොට එයාට බාහිර ශුන්‍යතාවයක් නිසා ගෙවල් දොරවල් යාන වාහන ඉඩ කඩම් මිල මුදල් කියලා ඇලෙන්න මුකුත් නැහැ. සිහි වුණොත් අපි අපේ මනසටමයි ඇලෙන්නේ කියන මට්ටමක ඥාන දර්ශනයක් උපදිනවා. නමුත් මෙහි කෙරෙන්න තියෙන යුතුයකම් ටිකක් කෙරිලා කිසිම වෙහෙසකුත් නැහැ. නමුත් Taman ඒ ලෝකෙ මිදිලා. මෙන්න මේ වගේ දර්ශනයක් වෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙනමයි මිදෙන්න තියෙන්නේ කියන්නේ ඔන්න ඔය ඇත්ත දැකලා මෙන්න මේ වගේ උපායක් කරපු කෙනයි දුකෙන් මිදෙන්නේ. වෙන කෙනෙක් නෙමෙයි. ඒකයි දේශනා කළේ. එතකොට එහෙම නැතුව මේ ඉන්න තැනම ඉඳගෙන අනේ අපි ඉපදෙනවා ලෙඩ වෙනවා මහලු වෙනවා මැරෙනවා නේද කියලා හිත හිතා ඉන්න එකට නෙමෙයි. හිත හිතා හිටියද චතුරාර්ය සත්‍ය අවබෝධ වුණා කියලා කියන්නේත් නැහැ. මම දේශනා කරපු ටික තේරුණාද? ඉස්සෙල්ලා මේ ඇත්ත පෙන්නලා ඇත්ත නොපෙනීම නිසා ඇතිවෙච්ච වැරද්දක් පෙන්නලා ඇත්ත කියන තැන බැරි වෙලා හරි පිහිටලා හිටියොත් වැරද්දෙන් අපිව මිදෙනවා කියන එකත් පෙන්නවා. එච්චරයි පෙන්නේ. ඕකේ මුකුත් කරන්න කිව්වේ නැහැ. ඒ හින්දා ඕගොල්ලන්ට කලබල වෙන්න දෙයක්වත් නැහැ, තරහ ගන්න දෙයක්වත් නැහැ, රිදෙන්න දෙයක්වත් නැහැ. දරුවන්ට අපි කොහොමද දරුවන්ගෙන් වෙන් වෙන්නේ කියලා එහෙම තීන්දුව తీරන ගන්න ඕනේ. අර මම කියන්නේ දැන් මිනිසෙක් හින්දා මම කොහොමද බල්ලෙක් වුණාම නැට්ට වනන්නේ මම කොහොමද බල්ලෙක් වුණාම පුරන්නේ කියලා හිතන්න ඕනේ. ඒක වුණාම වෙයි නේද? දැන් මිනිසෙක්නේ. ඒක වෙච්ච දවසට වෙනවා. ඒ හින්දා දැන් කලබල වෙන්න ඕනේ. ඒ හින්දා අපි කොහොමද තණ්හාව නැති ඉන්නේ කොහොමද දරුවෝගෙන් වෙන් වෙලා ඉන්නේ කොහොම මෙහෙම ඉන්න පුළුවන් වෙයිද? ඕක කතා මුකුත් ඕනේ දැනට ඇත්ත දැනගෙන තියෙන්නේ. ඊට පස්සේ දැන් තියෙන්නේ සමාධිත්‍ති වෙන දෙයක් කරන්න. ඒ හින්දා ඕවා මුකුත් කරන්න කියන්නේ දැන් පෙන්වන්නේ වෙන එකක් නේ. දැන් පෙන්වන්නේ සම්මා දිට්ඨි ඇත්ත කියලා පෙන්වුවොත් දැන් ඕගොල්ලන්ට අයිතියක් තියෙනවා මේ පෙන්වන එක ඇත්තද නැද්ද කියලා බලන්න. ඒකකින් තර්ක කරන්න දෙයක් නැහැ. ඕගොල්ලන්ට අයිතිය දීලා තියෙනවා මම කියනවා මිරිඟුව නිසා ජලය වගේ පේනකොට ওই පේන සිද්ධිය තිබුණා නෙමෙයි තියෙනවා නෙමෙයි අවස්ථාවටයි පේන්නේ ඒකද බාහිර නිසා Tamanට. ඕගොල්ලන්ට තියෙනවා ඔකේ ඇත්තද කියලා බලන්න. ඇත්ත නම් එහෙමයි නැත්තම් අතාරිනවා. ඊට පස්සේ ඒක නම් පේන මට ඒ අනුසාරයෙන්ම මම කියන ඒ වගේමයි ඒ මිරිඟුවේ ජලයේ පෙන්නපු ඇහැමයි මේ රූප පෙන්වන්නේ කියන ගමතක කරන්න එපා. ඒ අරමුණේ එයා එහෙම පෙන්වන මේ අරමුණේ වෙන විදිහකට පෙන්වන්නේ නැහැ. මෙයා මේ අරමුණේ පෙන්වන්නේ මේ විදිහටමයි. එහෙනම් තිබුණා නෙමෙයි තියනවා නෙමෙයි තිබුණා නෙමෙයි තියනවා නෙමෙයි අවස්ථාවට හේතු නිසා පෙන්නේ ඒද මෙහෙමයි පෙන්නේ කියන සිද්ධියක් තියෙනවා. දැන් විදර්ශනා කරනවා කියලා කියන්නේ සම්මාදිට්ඨිය වඩනවා කියලා කියන්නේ මේ පෙන්නපු සිද්ධිය ඇත්තද කියලා බලන්න ඕගොල්ලෝ. බලන්න ගියාම ඕගොල්ලන්ට තේනේ යම් දවසකදී මේක ඇත්ත. එදාට ඕගොල්ලෝ මේ ඒ දර්ශනය පිළිගන්නේ බුදුහාමුදුරුවෝ කිව්වටවත් නෙමෙයි. මේම හාමුදුරුවෝ කෙනෙක් කිව්වටත් නෙමෙයි. දැන් මිරිඟුව තිබුණා නෙමෙයි තියනවා නෙමෙයි ජලය වගේ පේනවා. නමුත් පේනකොට තියනවා කියලා මං කිව්වහම ඕගොල්ලෝ ඒක විශ්වාස කරන මං කියන හින්දාද? මගේ වචනේ ඇහෙනකොටම ඕගොල්ලන්ට සිහි වෙනවා. නමුත් ඕගොල්ලන්ට ඇත්තයි කියලා තේරෙන්නේ ඕගොල්ලෝ පිළිගන්නේ නේ. ඕගොල්ලන්ට ඒක නොපුණුනොත් මං කොච්චර කිව්වත් ඒක පිළිගන්නවද? අන්න ඒ වගේ මට්ටමට එන්න. දැන් තියෙන්නේ විශ්වාසයක් විතරනේ. මේක හරිද බොරුද කියලා හිතාගෙන දැන් ඕකලන්ට ඉලක්කයක් තියෙනවා. අර හාමුදුරුවෝ කියන්නේ බොරුද නැද්ද කියලා අපි කොහොම හරි ඔප්පු කරගන්නවා. බොරු නම් බයින්ද හරි පුළුවන්. කියලා මට බයින්ද පුළුවන් කම කොහොමද? ඇත්තද නැත්තද කියලා. සමහරවිට මේක බොරුද වෙන්නත් පුළුවන්. මොකද යමක් ගවේෂණය නොකොට තැනක් කිව්වහම මාර්ගයක් කිව්වහම මාර්ගයෙන් ගිහිල්ලා තැනක් යන්න තැනක් කිව්වහම එතෙන්ට නොගිහින් නෑ කියන එක හෝ නොගිහින් දොස් කියන එක වැරදි නේද? දැන් මම කිව්ව ලබුනෝරුව කියලා එකක් තියනවා කියලා බොරු කියන්න එපා හාමුදුරුවනේ කියලා බැන්නොත් හරිද ඒක? වැරදි. එතකොට ලබුනෝරුව කියලා එකක් තියෙනවා අන්න අහවල් තැනයි තියෙන්නේ මෙහෙමයි යන්නේ කියලා මම තැන පාරයි තැනයි කියද්දි ඒකේ නොයා ඔයගොල්ලෝ බැන්නොත් වැරදි. ඒකේ ගිහිල්ලත්
කියපු මග සලකුණු ඔස්සේ ගිහිල්ලත් නොලැබුණු අන්න බයින්ද සුදු ගහන්න තුසුයි. එහෙනම් ඒ වගේ මේ කියන දේ කළා බලන්න ප්‍රායෝගිකව. ඇත්තද නැත්තද කියලා. නොවුනොත් බයින්දද මේ ගහන්නත් සුදුසුයි. ඇයි මේ මෙච්චර බොරු කියන්නේ මොකටද කියලා. දැක්කොත් පිළිගන්නේ ඕගොල්ලෝමයි. එදාට සද්ධාව කියන එක නවත්තන්න බෑ. සද්ධාව කියන්නේ මොකද්ද? ප්‍රත්‍යක්ෂයක්. එතකොට තියෙන්නේ ප්‍රත්‍යක්ෂයක් තුළින් තුන්රුවන් දක්වන අනේ බුදුහාමුදුරුවෝ අපිට කලින්ම මේක දැකලා තියෙනව නේද කියන එක. ඔන්න ඔය වගේ මනසක් ඇති කරගත්ත කෙනාටයි චතුරාර්ය සත්‍ය අවබෝධ වුණා කියන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දුක්ඛේ ඥානං, දුක්ඛ පිළිබඳ නුවණක් කෙනෙකුට තිබුණොත් දුක්ඛ සමුදය ඥානං. මෙන්න මේ ඇත්ත නොදන්නාකම නිසා නේද අපිට මෙහෙම පෙනෙන්නේ. ඒ නිසා නේද තණ්හාව ඇති වෙන්නේ කියලා තණ්හාව ඇති වෙන හැටි නුවණක් තිබුණා. දුක්ඛ නිරෝධේ ඥානං. යම් වෙලාවකදී මේ දුක් උදේ මේ විදිහට පෙවුනොත් මට මෙහෙම පේන්නේ නැහැ. එතකොට තණ්හාව ඇති වෙන්නේ නැහැ නේද කියලා දුකේ නිරෝධය ගැන නුවණක් තිබුණොත් ඔය දුක පිළිසෙන් දැකලා සමුදය දුරු කළ නිරෝධය කියන එක ලබා ගන්න පුළුවන් මට සම්මාදිට්ඨි. ඇත්ත ඇති හැටි දැක්කොත් ඒ සඳහා මෙන්න මෙහෙම දකින අහන දැනෙන අරමුණු වල ඇත්ත දැක්කොත් මට මේ දුක පිළිසිඳ දකින්න පුළුවන් මේ මෙතෙන්ට එන්න පුළුවන් නේද කියලා දන්නවනම් ඒ දකින අහන දැනෙන දේවල් තුල ඇත්ත දකින්න පුළුවන් මට සීලයක පිටලා හිත වඩලා මෙහෙම හිතුවොත් නේද කියලා දන්නවනේ. එතකොට මාර්ගය ඥාන. ඔන්න ওই ටික දන්න කෙනාට කියනවා ওই ටිකට දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධ ඥානං, දුක්ඛ නිරෝධගාමී පටිපදාය ඥාන. ඔන්න ওই ටිකට ඔය හතරට කියන ඔය හතර දන්න කෙනාට කියනවා චතුරාර්ය සත්‍ය දන්නා නුවණ තියෙනවා. දැන් චතුරාර්ය සත්‍ය දන්නා නුවණ තිබුණට දැන් ආශ්‍රව සමුදය ආශ්‍රව නිරෝධය ආශ්‍රව නිරෝධ ගාමිනී පටිපදාව ගන්න. දැන් ආශ්‍රව කියලා එකක් එනවා එතකොට. මම කියලා දෙන්න. ඒකේ දැන් ඔන්න අවිද්‍යාව නැහැ. දැන් දන්නවා Tamanට වෙලා තියෙන්නේ මෙහෙම. Tamanට වෙලා තියෙන්නේ මේකයි කියලා දැනගත්තට ඔය ඇත්ත නොදන්නා කාලෙදි දරුවෝ ගෙවල් දොරවල් කියලා ඇසුරු කරපු වේගය අඩු වෙලා නැහැ තව. දැන් මෙතන තියෙන්නේ දුක නොදන්නාකම නිසායි දරුවෝ හැටියට පෙනෙන්නේ කියලා නොදන්නා කාලෙදි දරුවෝ කියලාමයි හිටියේ. දැන් තේරුම් කරගත්ත මට ගෙවල් දොරවල් කියලා පෙවුණු තැන තියෙන්නේ මෙහෙම ඇත්තක්. මෙතන නොහිටිතු නිසායි මම මෙහෙම පේන්නේ කියලා ඇත්ත දැනගත්තා. ඇත්ත දැනගත්තට ඇත්ත නොදන්නා කාලේ ඇති කරගත්ත වැරද්ද දුර වෙලා නැහැ. තේරුණාද කියන්නේ? අර මම කියන්නේ දැන් පඹියෙක් ඉන්න තැනක මිනිස්සයා කියලා බලනවා. බැලුවට කෙනෙක්ගෙන් අහගන්න හම්බ වෙනවා ඔයා ඔය මිනිස්සයා කියලා රැවටලා ඉන්න තැනක තියෙන්නේ පඹියෙක් ඉන්න තැනක ඒක පිළිසිඳ නොදන්නාකම නිසා ඔයා මිනිස්සයා කියලා රැවටලා තියෙන්නේ කියලා කියනවා. එනිකවුද දැන් වැරද්ද අතුරු කර ඉඳලා දැන් තේරුම් කරගන්නවා පවතින ඇත්ත. ඒ ඇත්ත නොදන්නාකම නිසා වැරද්දකයි හිටියේ කියලා දන්නවා. ඇත්ත දැනගත්තට මිනිස්සයා කියලා බලපු හුරුව ඉඳුනේ නෑ තාම. දැන් ඒක ගෙවන්න වෙනවා. නේද? ඒක තමයි ආශ්‍රව. ඒ කියන්නේ ඒ ආශ්‍රව කියන එක තමයි ගෙවෙන්නේ මේ වර්තමාන සමාධිත්‍ය කියන එක දර්ශනය. එතකොට මොකද වෙන්නේ? ඉබේමයි සම්බයා කියන තැනට දකින්නවා කියන මට්ටමට එන්නේ. මෙතෙන්ට එනවා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ දුක්ඛයේ ඇතිවීම නැතිවීම නැති කරන මඟ කියලා දන්නවනම් සම්මාදිට්ඨිය. ඊට පස්සේ ඒ දැනගත්ත දේ දැක ගන්න මට්ටමට යන්න තමයි සීල සමාධි ප්‍රඥා. ඔන්න මාර්ගයන්නේ දැන් ඒ ටික කරනකොට දකින්න පුළුවන්. දැක්කපු දවසට මේ ලෝකේ අත නිබ්බෙන්ති දුක්ඛේ එදාට දුකේ කලකිරෙනවා. අපි කියන්නේ
දුක කියන එක උපද්දවාගෙන දුක් විඳපු හැටි. අර මම කියන්නේ පළඟැටිය පහනට පැනලා දුක් විඳිනවා නම් පහන පැත්තකට වෙලා තියෙනකොට පළඟැටිය පැත්තකට වෙලා ඉන්නකොට ලාම්පුව හිමින් ඇවිල්ලා පළඟැටිය ඇඟේ හැපුණාද? එහෙනම් පැත්තක තියෙන පහනට උරුම පැනලා නේද දුක් විඳින්නේ? ඒ වගේ එයා දකිනවා නම් අපේම තියෙන වැරද්ද නිසා අපි දුක උපදවාගෙන දුක් විඳලා කියලා අපේ චර්යාව ගැනම අපි කලකිරෙන්නේ නැති වෙයිද? කලකිරෙනවා. එදාට මේ ලෝකෙන් අපි මෙයිලා මිදෙනවා කියන ධර්මතාවයක් වෙනවා. ඉතින් මම මතක් කළේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙනමයි දුකෙන් මිදෙන්න තියෙන්නේ කියලා අපි අහලා තියෙනවා. ඒක අපේ ජීවිතයෙන් දකින්න. මෙන්න මේ මනසට ආපු දවසට ඒක වෙන්නේ කියලා. ඕගොල්ලොත් ওই ටික ආපහු හොඳට ආවර්ජන කරලා බලන්න නොවේද කියලා. ඔය විදිහට අපිට තේරුණොත් දුකෙන් නොමිදුනොත් තමයි පුදුමේ. දුකෙන් මිදෙනවා. ඒ නිසා මේ උතුම් බුද්ධෝත්පාද කාලේ මනුෂ්‍ය ජීවිතයක් ලැබුව මේ මොහොතේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් වටපිටාව ලැබුණු මේ මොහොතේ මේ පින්මුතුන්ට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන මරණයෙන් පස්සේ නෙමෙයි මේ ජීවිතයේ මේ දුකෙන් මිදෙන්න මේ දේශනාව හේතු උපනිශ්‍රේම වේවා. ප්‍රශ්නයක් යමක් දැන් හාමුදුරුවෝ කියවනේ අර ඉපදීම දුකයි ජරාව දුකයි මරණය දුකයි කියලා ඒ වගේ දෙයක්. ඒ අනුව දැන් මරණය දුකයි කියන එක